දෛසික විභේදනය. දෛසික විභේදනය. හොඳයි දැන් අපි ඔය කලේ මේ ආනත දෛසික දෙකක සංප්‍රයුක්තයේ සෙවීම. ඒ කියන්නේ එකිනෙකට ආනත දෛසික දෙකක් වෙනුවට යෙදිය හැකි තනි දෛසිකය හොයාගන්න එක තමයි කලේ. ආනත දෛසික දෙකක් වෙනුවට යොදන්න පුළුවන් තනි දෛසිකයක් තියෙනවා නම් අපි කියනවා ඒ තනි දෛසිකයට මේ ආනත දෛසික දෙකේ සංප්‍රයුක්තය කියලා. P සහ Q කියලා තියෙන දෛසික දෙක වෙනුවටම R කියලා මේ PQ දෛසික දෙක අතරින් යන තනි දෛසිකයක් යොදා ගන්න පුළුවන්. තනි දෛසිකයක් තියෙනවා. ඒ කියන්නේ ආනත දෛසික දෙකක් වෙනුවට යොදන්න පුළුවන් තනි දෛසිකයක් තියෙනවා. ඕකේ අනිත් පැත්ත තමයි විභේදනය කියලා කියන්නේ. තනි දෛසිකයක් වෙනුවට යොදන්න පුළුවන් එකිනෙකට ලම්බක දෛසික දෙකක් අපිට හොයාගන්න පුළුවන්. අර කලින් කලේ දෙකක් වෙනුවට එකක් සෙවීම, දෙකක් වෙනුවට යෙදිය හැකි එකක් සෙවීම, දෙක වෙනුවට එක තමයි සංප්‍රයුක්තය කියලා කියන්නේ. දැන් එක වෙනුවට දෙක තමයි විභේදනය කියලා කියන්නේ. එකක් වෙනුවට දෙකක් යොදන්න පුළුවන්. තනි දෛසිකයක් එකිනෙකට ලම්බක වෙනත් දෛසික දෙකක් මගින් නිරූපණය කරන්න පුළුවන්. අන්න එහෙම තනි දෛසිකයක් එකිනෙකට ලම්බක වෙනත් දෛසික දෙකක් මගින් නිරූපණය කරන එකට තමයි දෛසික විභේදනය කියලා කියන්නේ. දැන් ඔයාලට මම හිතන්නේ මේ කතාව පැහැදිලි වෙන්න ඕන. හිතලා බැලුවොත් යම්කිසි දෙකක් වෙනුවට දෛසික දෙකක් වෙනුවට එක දෛසිකයක් යොදා ගන්න පුළුවන් නම් ඕකේ අනිත් පැත්තත් පුළුවන් වෙන්න එපේ. එක දෛසිකයක් දෙකකින් දක්වන්න පුළුවන් වෙන්න එපේ. එක දෛසිකයක් දෙකකින් දක්වන්න බැයි නම් දෙකක් එකකින් දක්වන්නත් බෑ. දෙකක් එකකින් දක්වන්න පුළුවන් නම් එකක් දෙකකින් දක්වන්නත් පුළුවන්. ඕක පැහැදිලි වෙන්න ඕන. ඕක ඔප්පු කරන්නේ නැතුව පැහැදිලි වෙන්න ඕන. ඔය අදහස අවබෝධ වෙනවා කියන්නේ ඒකට. අවබෝධ කරගන්න ඕන. සමහර දේවල් තියෙනවා මේ ඔප්පු කිරීමක්, සාධනය කිරීමක්, පරීක්ෂණාත්මකව පෙන්වා දීමකින් තොරව වැටහෙන දේවල්. වැටහෙන දේවල්. තමන්ගේ හිතට මනසින් ඒක වටහා ගන්නවා. හිතෙන් අපි වටහා ගන්නවා මනසින්. ඒ මනසින් ඒ පරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මනසින් ඒ ගැන හිතන්න පුළුවන්. ඒ හිතලා වටහා ගන්න පුළුවන් ප්‍රායෝගිකව භෞතිකව පේන විදිහේ පරීක්ෂණයක් නිරීක්ෂණයක් නැතුව. එහෙම පුළුවන්. ඒ එකක් දෙකකින් දක්වන එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? විභේදනය කියලා. එක දෛසිකයක් දෛසික දෙකකින් විශේෂයෙන්ම මෙතෙන්දී එක දෛසිකයක් එකිනෙකට අභිලම්බ දෛසික දෙකකින් නිරූපණය කිරීම තමයි විභේදනය කියලා හඳුන්වන්නේ. ඒ නිරූපණය කරනු ලබන එකිනෙකට අභිලම්බ දෛසික දෙක අපි කියනවා සංරචක කියලා. ඒ දෛසික දෙකට සංරචක කියලා කියනවා. අර තනි දෛසිකේ සංරචක කියලා කියනවා. ඒතර දෛසික විභේදනයෙන් අපිට සංරචක ලබා ගන්න පුළුවන්. සමහරට තිරස් සංරචකයයි සිරස් සංරචකයයි කියලා ගන්නවා. නැත්තම් එකිනෙකට අභිලම්බ ඕන අතකට තියෙන සංරචක දෙක. ඒක තිරසටම වෙන්න ඕනේ නැහැ මොන අතට තිබ්බත් එක සංරචකයක් යම් අතකට තියෙනවා නම් අනිත් සංරචකයේ ඊට අභිලම්බව තමයි එන්නේ. තිරස් සිරස්ම වෙන්න ඕනේ නැහැ මොනවා හරි එකිනෙකට අභිලම්බක සංරචක දෙකකින් දක්වන්න පුළුවන් තනි දෛසික. හොඳයි අපි ලියමු. දෛසික විභේදනය. දෛසිකයක් එකිනෙකට අභිලම්බ වෙනත් දෛසික දෙකකින් නිරූපණය කිරීම දෛසික විභේදනය ලෙස හඳුන්වනු ලබයි.
මේ බලන්නකො මේ තනි දෛසිකය. මම මේක ගන්නම් තිරස සමග තීට කෝණයක් හදන දෛසිකයක් F. තිරස සමග තීට කෝණයක් හදන දෛසිකයක්. දැන් මේ දෛසිකය එකිනෙකට අභිලම්බ වෙනත් දෛසික දෙකකින් නිරූපණය කරන්න පුළුවන් නම් මේ දෛසිකයේ සංප්‍රයුක්ත දෛසිකයේ වෙන පරිදි ඒ කියන අභිලම්බ දෛසිකය ත්‍රිකෝණයක වෙන පාද දෙකක් ඔස්සේ ඒ කියන අභිලම්බ දෛසික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකක් ඔස්සේ දක්වන්න පුළුවන් වෙන්න ඕනනේ. මේ කියන දෛසිකයේ ත්‍රිකෝණයේ තුන්වෙනි පාදයෙන් නිරූපණය වෙන විදියට අනුපිළිවෙලින් ගත්ත පාද දෙකක් ඔස්සේ ඔය කියන දෛසික දෙක නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් අපිට එහෙම පුළුවන් නේ. මේ දෛසිකය එක පාදයකට එන විදියට විශේෂයෙන්ම කරණයට එන විදියට ඉතිරි පාද දෙක ඔස්සේ දෛසික දෙකක් දක්වන්න පුළුවන්. මේක කරණයට එන විදියට ත්‍රිකෝණයක් ඇන්දොත් ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් ත්‍රිකෝණ මූල ධර්මයට අනුව මේ පාද දෙක ඔස්සේ දක්වන දෛසික දෙකේ සංප්‍රයුක්තය කරණය මගින් දක්වන දෛසිකයේ එහෙම නැත්නම් තුන්වෙනි පාදයෙන් මගින් දක්වන දෛසිකයට සමානයිනේ. ත්‍රිකෝණීයට අනුව. නැත්නම් මේ තුන්වෙනි පාදයට මේ දෛසිකය එන විදියට ත්‍රිකෝණයක් ඇන්දොත් මේ පාද දෙක ඔස්සේ ඔය කියන සංරචක දෙක නිරූපණය වෙනවා. හරි. දැන් මේක මෙහෙම කරන්නත් පුළුවන්. මේ දෛසිකය y කියන එක සිරස් දෛසිකය මෙතන ඉඳලා මෙතෙන්ට ගේන්න පුළුවන්. මොකද දෛසිකයක් එම දෛසිකයේ පිහිටන තලයේ ඕනෑම ස්ථානයක නිරූපණය කරන්න පුළුවන්. අන්නේ නිසා මේ y කියන දෛසිකය මෙතෙන්ට ගේන්න පුළුවන්. y කියන දෛසිකය ඔතෙන්ට ගේන්න පුළුවන්. දැන් බලන්නකෝ එතකොට මේ දෛසිකයේ තියෙන ඒ දෛසිකේ ක්‍රියා කරන ලක්ෂයේදීම ක්‍රියා කරන එකිනෙකට අභිලම්බක දෛසික දෙකක් මේ. තේරුණාද? ඒ දෛසිකේ ක්‍රියා කරන ලක්ෂයේදීම ක්‍රියා කරන එකිනෙකට අභිලම්බ දෛසික දෙකක්. x හා y කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙමනම් f කියන දෛසිකේ x හා y කියලා එකිනෙකට අභිලම්බ දෛසික දෙකක් මගින් දක්වන්න පුළුවන්. හරිද? දැන් මේ ත්‍රිකෝණය ඇසුරෙන් අපිට ගන්න පුළුවන් මේ සංරචක. හරි? සංරචක. මම ගන්න මේ ත්‍රිකෝණය ඇසුරෙන් cos θ කියන එක මම ගන්නවා. x බෙදීම f කියලා එනවා. x සමානයි f cos θ. හරිද? sin θ කියන එක මම ගන්නවා. sin θ සමානයි f බෙදීම y බෙදීම f. මේකෙන් එනවා y සමානයි f sin θ කියලා. ඔන්න සංරචක දෙක. තිරස් සංරචකය සහ සිරස් සංරචකය කියලා කියනවා. හොඳට මතක තියාගන්න. අර කෝණයේ තියෙන කෝණයේ හදන යම් සංරචකයක් සමගද මේ දෛසිකයේ කෝණය හදන්නේ එම සංරචකය එම කෝණයෙන් විභේදනය කළොත් එහෙම එන්නේ cos θ කියලා. x සමග θ කෝණය හදන නිසා මේක x සමාන f cos θ කියලා එන්නේ. අනිත් පැත්තට එන්නේ y sin f sin θ කියලා. සංරචක දෙකේ හිමයි එන්නේ. කෝණේ තියෙන අතට තමයි cos කියලා එන්නේ. අනිත් අතට එන්නේ sin කියලා. එහෙම තේරුම් ගන්න. නැත්තම් ඕක එක එක අතට ආපුවාම වරද්ද ගන්නවා. මෙහෙම සමහරට ඔහොම දෙන්නත් පුළුවන් නේ. කෝණේ මේක. එතකොට මේක තමයි දෛසිකය. මේ දෙක මේ සංරචක දෙක තමයි හොයන්න ඕන. හරි. හිතන්නකෝ මේක මොකක් හරි සංරචකයක් x හරි y හරි කියලා ගන්න කැමති එකක් x කියලා ගත්තොත් එහෙම මේ මොකක්ද එන්නේ මෙතන? මේක එන්නේ p cos θ. ඒ තියෙන අත ප්‍රශ්නයක් නෑ මේ. මෙහෙම විභේදනය කරපුවම p cos θ. මේ අතර එන්නේ මොකද්ද? p sin θ. එනිසා කොයි අතර තිබුණත් ඒක තියෙන කොහොම තිබුණත් අපි මේක හරියට තේරුම් අරන් තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ විභේදනය කරගත්තේ. නැත්තම් ඔතනින්මයි වරදින්නේ. විභේදනයෙන්මයි වරදින්නේ නැත්තම්.
විභේදනයම වැරදුනොත් එතනින් එහාට වරදිනවනේ. මේක හරියට තේරුම් ගන්න ඕනේ. පහතදී ඇති දෛසික තිරසට සහ සිරසට විභේදනය කර තිරස් සහ සිරස් සංරචක සොයන. දැන් මේකේ තිරස් සංරචකය මොකක්ද දෙන්නේ? x සමානයි 10යි cos 60. 10යි cos 60 කියන්නේ භාගයයි. ඒ අනුව 5යි නිව්ටන්. සිරස් සංරචකය y සමානයි 10යි sin 60. ඒ වගේම මේ අපි සාමාන්‍යයෙන් සම්මුතියෙන් දකුණු අත පැත්තට තියෙන සංරචක ධන කියලා ගන්නවා x සංරචක. වම් අත පැත්තට ආවොත් එහෙම ඍණ කියලා ගන්නවා. x අක්ෂයේ ධන දිශාව ඔස්සේ ධන, ඍණ දිශාව ඔස්සේ ඍණ. y ගන්නකොටත් ඉහළට ධන, පහළට ඍණ කියන එක ගන්න. හරිද? ඉතින් ඒ විදිහට ධන ඍණ දාන්න ඕන. ඔයාලට මම ලේසි විදියක් කියලා දෙන්නම් මෙන්න මෙහෙම. දැන් මේ ඛණ්ඩාංක තලය ওই දෛසික පිහිටන තලය මෙහෙම හතරකට බෙදෙන්න පුළුවන්. බෙදන්න පුළුවන්. දෛසික පිහිටන තලය. අපි කියනවා මේ වෘත්තපාද කියලා. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක, මේක හතරවෙනි එක. පළවෙනි එක තුල එන දෛසිකයක් මෙහෙම දෛසිකයක් ආවොත් මේකට x කියන එකට එන්නේ ධන, y ධනමයි. මේක ඇතුලේ එන දෛසිකයක් කොහොම විභේදනය කරපුවාම x සංරචකයට ඍණ එනවා y ට ධන එනවා. මේක ඇතුලේ දෛසිකයක් විභේදනය කළොත් දෛසික මොන කෝණයෙන් විභේදනය කළත් මෙතන කෝණයෙන් හරි මෙතන කෝණයෙන් හරි කොතන කෝණයෙන් හරි කමන්නේ නැහැ. දීලා තියෙන මොන කෝණයෙන් හරි කමන්නේ නැහැ විභේදනය කළොත්. හරිද? කොමන කෝණකින් විභේදනය කළත් x ට එන්නේ ඍණ y ට එන්නේ ඍණමයි. මේ වෘත්තපාදයේ ඇතුලේ තියෙන දෛසිකයක් නම් මොන කෝණයෙන් විභේදනය කළත් මොන කෝණයට අනුව ගත්තත් x ධන y ඍණ කියලා එන්නේ. කොහොමයි එන්නේ? ඉතින් මේ විදියෙන් ඔයාලට මේක පහසු කරගන්න පුළුවන් මේ ධන ඍණ එන විදිය. හරි. අදහසක් තියාගත්තාම ඊට පස්සේ අවබෝධ වුණාම නම් ඔක කිසිම ප්‍රශ්නයක් නැහැ. යාන්ත්‍රිකකම අවශ්‍යම නැහැ. අවබෝධයෙන් වැඩේ කරගන්න පුළුවන්. හොඳයි ඒකත් භාවිතා කරලා දැන් මේ ටික හදාගෙන යන්න බලන්න එහෙනම්.
ලකුණත් සමගමයි ඕන. ලකුණ ඉතින් පුංචි හින්දා ඒක මොකද්ද ඉතින් මගේ උත්තරේ හරිනේ කියලා එහෙම එක එක්කෙනාට ඕන විදියට හරි වැරදි බලා ගන්නවා සමහර වෙලාවට. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න මෙතන මේකේ තිරස්සන් රචකය එන්නේ 5යි මූල 3යි cos 30. ඒක ඉතින් සුළු කරන්න cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට 15 බෙදීම 2 7.5 එන්නේ. කමන්නේ. මේක 5යි මූල 3යි sin 30. සිරස්සන් රචකයේ. ඒක එනවා 5යි මූල 3 බෙදීම 2. මේක දැන් විභේදනය කරද්දි සිරස්සන් රචකයට තමයි cos එන්නේ 20යි මූල 3යි cos 30. ඒ සිරස සමග හදන කෝණයනේ තියෙන්නේ. එතකොට ඒක සොලු කරපුවම cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. 10 22 න් බෙදුවම 10යි මූල 3 න් ගුණ කරපුවම 3යි 10 වරක් 3 30යි. තිරසට විභේදනය කරපුවාම ඍණ එන්නේ 20යි මූල 3යි sin 30. sin 30. ඍණ 10යි මූල 3. මේක ගත්තොත් එහෙම සිරසට 40යි cos 60. 40යි cos 60. cos 60 කියන්නේ භාගයයිනේ. එතකොට 20යි කියලා එනවා. මේක අපි තිරසට විභේදනය කළොත් 40යි sin 60. හැබැයි ඍණ. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට ඍණ 20යි මූල 3යි කියලා එන්නේ ඕක. මෙතන ගත්තොත් තිරසට විභේදනය කරපුවහම 80යි cos 30. හැබැයි ඍණ. 80යි cos 30 කියන්නේ සුළු කරපුවහම 40යි මූල 3 ඍණ 40යි මූල 3. සිරස්සන් රචකෙන්නේ 80යි sin 30. ඒකත් ඍණමයි පහලට නෙන්නේ. ඍණ. එතකොට 80යි sin 30. sin 30 භාගයයි 82 න් බෙදපුවාම ඍණ 40යි. මෙතනදී තිරස්සන් රචකෙන්නේ 50යි cos 30. ඒක නම් ධන. 50යි cos 30 කියන්නේ 25යි මූල 3. සිරස්සන් රචකයේ 50යි sin 30. ඒක ඍණ. sin 30 කියන්නේ භාගයයි ඍණ 25. ඍණ. දැන් මේ විභේදන ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන් ඒකතල ඒකලක්ෂ දෛසික පද්ධතියක සංප්‍රයුක්තේ හොයන්න. මොකද අපි හිතමුකෝ ඒකතල ඒකලක්ෂ දෛසික පද්ධතියක් තියෙනවා කියලා. ඒ පද්ධතියේම තියෙන හැම දෛසිකයක්ම තිරසට විභේදනය කරන්න පුළුවන් නේ. එහෙම තිරසට විභේදනය කරලා තිරස් සංරචක වල VG ඓක්‍ය ගත්තොත් අපිට පුළුවන් අර සියලුම දෛසික සියලුම දෛසිකවල තිරස් සංරචකවල එකතුවක් ලබා ගන්න. ඒ වගේම සිරස් සංරචකවල එකතුවක් ලබා ගන්නත් පුළුවන්. එහෙම ලබා ගත්තාම අපිට අර මුළු දෛසික පද්ධතියෙම තිරස් සංරචකවල එකතුවක් සහ සිරස් සංරචකවල එකතුවක් වශයෙන් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ තිරස් සංරචකවල එකතුව කියලා කියන්නේ තිරස් සංරචකවල සංප්‍රයුක්තයක් එනවනේ එතන. ඊට පස්සේ සිරස් සංරචකවල සංප්‍රයුක්තයක් එනවා. එහෙමනම් ඒ තිරස් සංරචකවල සංප්‍රයුක්තය සිරස් සංරචකවල සංප්‍රයුක්තය කියන්නේ එතන දෛසික දෙකක් එන්නේ. ඒ කියන්නේ මුළු දෛසික පද්ධතියම තිරසට සහ සිරසට තියෙන දෛසික දෙකකට ඌනනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු පද්ධතියම ඒ වගේ එකිනෙකට ලම්බක දෛසික දෙකක් මගින් නිරූපණය කරගන්න පුළුවන්. ඒක තිරසට සිරසටම වෙන්න ඕනේ නැහැ. එකිනෙකට ලම්බක දෛසික දෙකක් මගින් මුළු පද්ධතියම නිරූපණය කරන්න පුළුවන්. එකිනෙකට ලම්බක දෛසික දෙකක් මගින් පද්ධතියම නිරූපණය කළාම ඒ ලම්බක දෛසික දෙකේ සංප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. මොකද දෙකක සංප්‍රයුක්තය හොයන්න නියම මූලධර්ම දන්නවා. නේද? දෛසික දෙකක් තියෙනවා නම් එකිනෙකට ලම්බකෝ ඒ දෙකේ සංප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. ඒ නිසා මුළු පද්ධතියම විභේදන ක්‍රමේ භාවිතා කරලා දෛසික දෙකකින් දක්ව ගත්ත හැකි එකිනෙකට ලම්බක. ඊට පස්සේ ඒ එකිනෙකට ලම්බක දෛසික දෙකේ සංප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්තාම අපිට ලැබෙන්නේ
අර පද්ධතියම සංප්‍රයුක්තයි. ඒ නිසා ඒකතල ඒක ලක්ෂ්‍ය කියන්නේ එකම ලක්ෂයක් හරහා යන දෛසික පද්ධතියක සංප්‍රයුක්තයේ සොයා ගැනීම සඳහා මේ විභේදන ක්‍රමය භාවිත කරන්න පුළුවන්. අපි මාතෘකාව ලියමු. ඒකතල ඒක ලක්ෂ දෛසික පද්ධතියක ඒකතල ඒක ලක්ෂ දෛසික පද්ධතියක සංප්‍රයුක්තය විභේදන ක්‍රමයෙන් සෙවීම. හොඳයි මම මේකදී අනුගමනය කරන පියවර ටික මේ ඉස්සෙල්ලම ලියලා ඉමු. පළවෙනි පියවර. පද්ධතියේ ඇති සියලුම දෛසික තිරසට විභේදනය කර තිරස් සංරචකවල වීජී ඓක්‍ය ලබා ගන්න. සිරසට විභේදනය කර සිරස් සංරචකවල වීජී ඓක්‍ය ලබා ගන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ පද්ධතිය ඔහම තියෙන්නේ කියලා දෛසික ටික. මෙහෙම නේද? F1 F2 F3 F4 F5 ඔය විදිහට. ඉතින් මේ සියලු දෛසික තිරසට විභේදනය කරලා තිරස් සංරචක වල වීජී ඓක්‍යයි සිරසට විභේදනය කරලා සිරස් සංරචක වල වීජී ඓක්‍යයි ලබාගත්ත කියන්නේ ඔන්න ඔය විදිහට මුළු පද්ධතියම එකිනෙකට ලම්බක දෛසික දෙකක් මගින් දක්වන්න පුළුවන්. මේ පද්ධතිය මෙහෙම දැක්වේ. මේ පද්ධතිය තව ඉතින් කොපමණ දෛසික ප්‍රමාණයක් මොන දිශාව ඔස්සේ තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒවා මේ ලක්ෂ්‍ය හරහා යන දෛසික නම් මේ තලයේ පිහිටන ඒවා නම් කොච්චර තිබුණත් අපිට මේකම කරන්න පුළුවන්. දැන් මේ වගේ අපි එකිනෙකට ලම්බක දෛසික දෙකක් මගින් දක්වා ගත්තාම ඒ දෛසික දෙකේ සංප්‍රයුක්තය අපිට හොයාගන්න පුළුවන්. දෛසික දෙකේ සංප්‍රයුක්තය ලැබෙනවා. ඒතර ඒ සංප්‍රයුක්තයේ විශාලත්වය r සමානයි x වර්ග ධන y වර්ගයේ වර්ගමූලයෙන් ගන්න පුළුවන්. සංප්‍රයුක්තයේ තිරස සමග හදන කෝණය α කියලා ගත්තොත් α සමානයි tan inverse y බෙදීම x වලින් ගන්න පුළුවන්. හරි. හොඳයි. මේ රූපය ඇඳගන්න. තිරස් සංරචක වල වීජී ඓක්‍ය x ද තිරස් සංරචක වල වීජී ඓක්‍ය x ද සිරස් සංරචක වල වීජී ඓක්‍ය y ද සංප්‍රයුක්තයේ r ද නම් r සමාන x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය මගින් ලැබේ. සංප්‍රයුක්තයේ තිරස සමග සාධන කෝණය α නම් α සමානයි tan inverse y බෙදීම x මගින් ලැබේ. සරල උදාහරණයක්.
හරි. හොඳයි. අපි මේකේ තිරස් සංරචකවල බීජයේ ඓක්‍ය ගමු. මේ නිව්ටන් 10 තිරසට තියෙන්නේ. ඒ නිසා ඒක අපහු විභේදනය කරන්න ඕනේ 10 හැමම එනවා. තිරස් සංරචකයේ 10. ඊට පස්සේ මේ නිව්ටන් 20යි මූල 3 තිරස සමග අංශක 30ක කෝණයක් ආනතයි. 20යි මූල 3යි cos 30. මේ නිව්ටන් 20 තිරස සමග අංශක 60ක් ආනතයි. 20යි cos 60. මේ 30යි මූල 3 සිරස්ව තියෙන නිසා ඒකේ තිරස් සංරචකයක් එන්නේ නැහැ. ඒ නිසා මේක අතාරින්න. ලෝභ නැතුව අතාරින්න. cos 30 මූල 3 බෙදීම 2යි. cos 60 භාගයයි. දෙකට දෙක මෙතන කැපෙනවා 10යි. මූල 3ෙන් ගුණ කරපුවාම 3යි 3 වරක් 10යි 30යි. ඒතර මෙතන එන්නේ කැපුණාම 10යි. නිව්ටන් 50යි. දැන් අපි සිරසට විභේදනය කරමු මේ ටික. මම පටන් ගන්න නිව්ටන් 10 තිරස් නිසා ඒකේ සිරස් සංරචකයක් එන්නේ නැහැ. ඒක අතහැරියා. 20යි මූල 3 සිරසට විභේදනය කරාම 20යි මූල 3යි sin 30. 20 සිරසට විභේදනය කරන 20යි sin 60. එකතු කිරීම 30යි මූල 3 සිරස්ව ඉහළට තියෙන නිසා ඒක මම එහෙමම ගන්නවා. විභේදනය කරන්න ඕනේ ආයේ. 20යි මූල 3යි sin 30 කියන්නේ භාගයයි 20යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි ධන 30යි මූල 3. බලන්න දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතන 10යි මූල 3. මෙතන දෙකෙන් බෙදෙනවා. එතකොට 10යි මූල 3. 10යි මූල 3යි 10යි මූල 3යි 20යි මූල 3යි 20යි මූල 3යි 30යි මූල 3යි 50යි මූල 3යි. ඔන්න සිරස් සංරචකවල එකතු. දැන් සම්ප්‍රයුක්තය r සමානයි x 50යි 50 වර්ගය y 50යි මූල 3යි වර්ගය 50 වර්ගය 2500යි 50යි මූල 3ේ වර්ගය 50 වර්ගය 2500යි මූල 3 වර්ග වුණාම 3යි 7500යි 10000යි. ඒ කියන්නේ නිව්ටන් 100යි. නිව්ටන් 100යි. alpha සමානයි tan inverse y බෙදීම x. y කියන්නේ 50යි මූල 3. බෙදීම 50. tan inverse මූල 3. ඒ කියන්නේ අංශක 60. එවනම් සම්පයුත්තේ නිව්ටන් 100යි තිරස සමග අංශක 60ක් හදන දිශාව ඔස්සේ තමයි ඒක තියෙන්නේ. පැහැදිලි?